හොඳයි. ඉතින් අපි මේ විදිහට අපි හම්බෙනවා අනේ. ඉතින් අපි ගොඩක් ප්‍රයෝජන ගන්න ඕන හැම කෙනෙක් යාන්නේ පිටතවල මේ වසංගතය සම්පූර්ණයෙන්ම සුවය ලබන්න. ඉතින් බොහොම ඉක්මනින් මේ එන්නත එන්නේ යනවා මේ රටවල් වලට. ඉතින් ඒ එන්නත ආවම ඒගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු වෙනවා ඒ බෝ වෙන එක නතර වෙනවා කියන එක. ඉතින් තවදුරටත් ඒගොල්ලෝ මාස් දාන්නේ නැතුව ඒගොල්ලෝ සිටින්න යනවා එහෙම වුණාම. ඉතින් හැම කෙනෙකුටම ඒක මේ විශ්වාසයක් වෙයි නේද? ඒ කියන්නේ ඒක හැම කෙනෙකුටම ඒක සුදුසු දෙයක් වෙයි. මොකද ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ එළියට යන්නනේ. මොන දේ නැත්තත් මේ අර ඔයගලන්ට එළියට යන්න නිදහස නැති හින්දා රට ඇතුලේ අනාගතයේදී ඒ වගේ නිදහස්කමක් ලැබෙන්න ගනි පාර්ලිමේන්තුවේ අපි ආඥා කරන්නේ ඊට වැඩිය දෙයක්. අපි ආඥා කරන්නේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ සුව කරන්න. ඒ තුලින් අනිත් අය සුභාරංචිය යන්න. ආමෙන්. මොකද අපි දැන් සුභාරංචිය ගිහින් කියන්න ඕනේ දෙවියන් වහන්සේ අපිව පුරුදු පුහුණු කරා මේ ලොක්ඩවුන් එක තුල නේ. ආමෙන්. දෙවියන් වහන්සේ මොනවද අපි කරේ දැන් ගෙවල්වල තියලා පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඉතින් දැන් කියන්න එපා අපි සූදානම් වෙලා නැහැනේ කොහෙද හිටියේ ඒකද මේකද ඒක නෙමෙයි සූදානම් සෙනගක්. මොකද්ද? සූදානම් සෙනගක් එලියාගේ ආත්මෙන්. කාගේ ආත්මෙන්ද? එලියාගේ ආත්මෙන්. මොහොමයි. ඉතින් අද අපි කතා කරන්න යනවා මොකද්ද? විශ්‍රාමයට ඇතුල් නොවූ පුතා. මොන පුතාද? විශ්‍රාමයට තාත්තගේ රෙස්ටිං ප්ලේස් එක. විශ්‍රාමයට ඇතුල් නොවූ පුතා. ඉතින් ලූක් පොතේ 15 22 වෙනි පදයට අපි යමු. අපි ඉතින් මේ ගොඩක් කියවලා තියෙනවා එහෙට මෙහෙට. නමුත් මේ පදයෙන් පදේ ඉතින් දෙවියන් වහන්සේ අපිට අලුත් දේවල් දවසෙන් දවස එකතු කරනවා. ආමෙන්. අලුත් දේවල් දෙවියන් වහන්සේ අපිට කතා කරන මේ දේ තුළ. ලූක් 15:22. ඒක කියනවා මෙන්න මෙහෙම. ආමෙන්. හලෙලූයා. හොඳයි. කියනවා නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඉතා හොඳ සලුව වහාම ගෙනවිත් ඔහුට හඳවන්න. ඒ කියන්නේ ඔහුට අඳවන්න. එතකොට මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවලද වහඳ දමන්න. ඔන්න කාරණා තුනක්. මොකද්ද? ඇඟට සලුවක් ගෙනල්ලා දානවා. ආමෙන්. එතකොට තා මොකද්ද? අතට මුද්දක් ගෙනල්ලා දානවා. දැන් මේවල තේරුම් තියෙනවා. ඇඟට සලුවක් ගෙනල්ලා දාන එකේ තේරුමක් තියෙනවා. අතට මුද්දක් ගෙනල්ලා දාන එකේ තේරුමක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද? කකුල් දෙක මොනවාද ගෙනල්ලා දානවා කිව්වේ? පාවහන්. කියන්නේ සපත්තු දෙක අපි සපත්තුනේ කියන්නේ. ඉතින් අර අපි දැන් අර අලුත් තාලේ සපත්තු කියලා කියන්නේ නේද? එතකොට මේ කකුල් දෙකට පාවහන් යුගලක් දානවා කියන එකේ තේරුමක් තියෙන්න ඕනේ. ආමෙන්. හලෙලූයා. තේරෙනවද? ඉතින් අපි බලමු දේව වචනේ පාවහන් කියන්නේ මොකක්ද? කියන්නේ පාවහන් යුගලක් දානවා කියන එක මොකද්ද? පාවහන් කියන්නේ මොකද්ද කියන එක අපිට දැනගන්න පුළුවන්. අපි එමු රූත් පොතේ 4:7 වෙනි පදේ. රූත් 4:7 වෙනි පදයට අපි පොඩ්ඩක් එමු. ආමෙන්. මොන බලන්න ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කියනවා ඒකේ. ආමෙන්. හොඳයි. හතරේ හත. හොඳයි. ඔන්න බලන්න පෙර කාලේ මුදා ගැනීමද හුවමාරු කර ගැනීමද ගැන සියලු කාරණා ඊශ්‍රායල් වරුන් අතරේ ස්ථීර කිරීමේ සිරිත මෙසේය. එක්කෙනෙක් තමාගේ මිරිවැටිය ගලවා මොකද්ද? මිරිවැටිය. නේ මිරිවැටි සංගල කියලා කියන්නේ දැක්කනේ? මිරිවැටිය ගලව මිරිවැටිය කියලා කියන්නේ මොකක් හිරිවැටෙන එකක් නෙමෙයි කකුල් දෙකේ දාන සපත්තු දෙක. මොකද්ද?
සපත්තු දෙකේ අපි කියන පාබහන් කියලා. හරිද? මිරි වැටිය ගලවා අනෙක් අයට දෙන්නේය. ඒක ඊශ්‍රායල් වරුන් අතරේ සහතික කිරීමේ විදියව තිබුණේ. දැන් බලන්න මේක අපි පොඩ්ඩක් හරියට දැනගන්න මේ සම්ප්‍රදාය මේක දෙවියන් වහන්සේ බයිබලයේ කියලා තියෙන තැනක ඇති. අපි කියවමු අපි එකට එනවා වීති නීති සංග්‍රහයේ 25 වෙනි පදේ 7 වෙනි කොටසේ ඒක තියෙනවා මෙහෙම. මොකද්ද? ඒ මිනිසයා තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවා ගන්නට අකමැති නම් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව දොරටුවේ සිටින වැඩිමහල්ලන් වෙතට ගොස් දොරටුවේ කියලා කියන්නේ දොරක් ළඟ ඉන්න කට්ටියක් නෙවෙයි නගරයේ දොරටුව ගාව තමයි ඔක්කොම වැඩිමහල්ලු ලොක්කෝ ඉන්නේ සොක්කෝ ඉන්නේ ඔක්කොම එකතු වෙන තැන එතන ලියන්නෝ accountantලා ප්‍රොෆෙසර්ලා විධානවරු ලෝයර්ස්ලා ඔක්කොම දොරටුව ගාව ඉන්නේ. ඒක තමයි නගරේ දොරටුව කියලා කියන්නේ. ඉතින් එතන තමයි රැස් වෙන්නේ. මේ රැස් වෙන තැනට ඇවිල්ලා. හරිද? වැඩිමහල්ලා වෙතට ගොස් මාගේ පුරුෂයාගේ සහෝදරයා තමාගේ සහෝදරයාට ඊශ්‍රායලී නාමෙන් උපදවන්නට කැමති නැත. ඔහු පුරුෂයෙකුගේ සහෝදරයාගේ යුතුයකම මට කරන්නට නොකමැත්තේ කියවා. ඒ කියන්නේ දැන් මේ කාන්තාව කියන මගේ මිනිහා මැරුණා. දැන් එයාගේ සහෝදරයා තමයි අරයා. දැන් එයා මාව කසාද බැඳලා මට මගේ මැරිච්ච ස්වාමි පුරුෂයා වෙනුවෙන් දරුවෝ හදලා දෙන්න ඕන. ඒක තමයි ඒ කාලේ තිබුණේ සිරිත. දැන් නම් එහෙම නැහැ. එහෙම හිතන්නත් එපා. ආමේන්. ආසාවක් ඇති වුණා දන්නේ නැහැ. 8 වෙනි පදේ හරිද? 8 වෙනි පදේ කියන එවිට ඔහුගේ නුවර වැඩිමහල්ලෝ ඔහු අඬගස්වා ඔහු සමග කතා කරත්වා ඔහු ස්ථිරව සිට පාවා ගන්නට නොකමැත්තේ කියන්නේ නම් ඒ කියන්නේ දැන් එයාට පිරිමිනාට මෙයාව මට බඳින්න බෑ හාපෝ මේවල හද්දපල් මේ ගෑනු කෙනෙක් නේ මෙයාව මේ මොකද්ද කියන්නේ හද්දනාගේ පල් කොටයක් නේ මේක මේ එහෙම කිය ඉද දන්නේ නැහැ නැත්තම් මේ මොකද්ද මොන කිඹුලිද කියන්නේ අර බෙන්තරගන් ඇහැපැත්තේ අනේ මේ කිඹුල් තඩිච්චිව කවුද ගන්නේ? එහෙම කියන්න පුළුවන්. ඇයි එයා දැන් ලස්සන නැතුව ඇති, එයා විරූප වෙලා ඇති, එයා නැත්තම් මොකක් හරි එයාගේ පෙනුමක් නැතුව ඇති, පිරිමි කෙනා කියලා මෙයාව බදින්න. මෙයාව මට බදින්න බෑ. එහෙනම් එයා ඒක ප්‍රසිද්ධියේ ඇවිල්ලා කියන්න ඕනේ. ඒකේ ක්‍රමයක් තියෙනවා. සම්ප්‍රදායක් තියෙන. ඒක ගැන තමයි මේක කියන්නේ. මොන්න බලන්න කොහොමද කරන්නේ කියලා. ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු ළඟට ගොස් ඔහුගේ මිරි වැටිය ඔහුගේ පයින් ගලවා ඔහුගේ මුහුණට කෙල ගසා තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මිනිසයා මෙසේ කළ යුතුය උත්තර දෙමින්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් එයා කරන්නේ නැත්නම් එයා එක බගකීම එයා බාරගන්නේ නැහැ. දැන් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අයියා කෙනෙකුගේ මල්ලි කෙනෙක් හිටියා හරිද අයියාගේ භාර්යාව ඉන්නවා අයියා මාලා දැන් මල්ලිගේ වගකීම මොකද්ද එයාට වගකීමක් තියෙනවා ඒ කියන්නේ එයාට කොටසක් තියෙනවා ඔහුගේ කොටස අපි ඉංග්‍රීසියෙන් කියන රයිට් කියලා කියනවා නේද ඔහුට වගකීමක් තියෙනවා ඔහුගේ වගකීම මොකද්ද ඒ කියන්නේ දැන් අපි හැම කෙනෙකුට මට මං ගැන තියනනේ වගකීම නේ මම මං ගැන බලන්න වගකීමකට වැඩිය හොඳයි මෙහෙම කියලා බලන්න තේරුණාද ඔහුට බලන්න සිද්ධ වෙනවා කාවද අයියාගේ බෙරින්ද ඒකට මම මං ගැන බලන්න වගකීමක් තියනවා නේද දැන් ඔබට ඔබ ගැන බලන්න වගකීමක් නැහැ දැන් ඔබ අපි කිව්ව ඔබ මොකක් හරි අසනීපයකින් පෙළෙන කෙනෙක් කියලා ඔබට සීනි කියන රෝගය තියෙන ඔබ මොනවද දැන් ගෙදර ගිහිල්ලා කරන්නේ සීනි අර බෝතලයට අරගෙන ඒක දිය කරලා බොනවා හරිද වැඩි ඔබට තව සුළු මොහොතකින් ඊට පස්සේ මොකද වෙන්නේ ස්වර්ගයට යන ලකුණු නේ පහළ වෙන්නේ සිය දිවි නසා ගැනීමක් නේද ස්වර්ගයට ලකුණු පහළ වෙන්නේ නැහැ හැමෝනොත් ඉතින් මෙන්න තැන් වලට යන ලකුණු පහළ වෙනවා ඒ කියන්නේ තමන්ගේ ශරීරේ බලා ගන්න තමන්ගේ වගකීම ආමෙන් තේරෙනවද එතකොට ඒ කියන්නේ මම හැම වෙලේම මම ගැන හිතනවනේ නේද
අපි වල කෑමක් හරි ගෙනාවොත් එහෙම මොනවද කරන්නේ? ආ? ඒ සමහර ඇති මේ අර පොඩි ඇඩ් එකකුත් මේ මම දැක්ක මේ WhatsApp වල දාලා වෙනවා මේ හස්බන්ඩ්ට මේ වයිෆ් මෙහෙම කෑම එකක් ගෙනල්ලා දෙනවා. අනේ ඉතින් ඒකේ මේ කුකුල් මස් කෑලි 3යි තියෙන්නේ. හරිද? එතකොට වයිෆුත් මෙහෙම ගෙනල්ලා එයාගේ කෑම එකක් තියෙනවා. ඒ කුකුල් මස් කෑල්ලයි තියෙන්නේ. ඊට පස්සේ වයිෆ් වතුර එකක් ගේන්න අමතක වෙලා කුස්සියට යනකොට හස්බන්ඩ් වරද අනේ පවුනේ නේ වයිෆ් පවුනේ කියලා එයා කුකුල් මස් කෑලි 3 මෙහෙම වයිෆ්ට තියලා වයිෆ්ගේ තනි කුකුල් මස් කෑල්ල එයා අරගෙන මෙහෙම කන්න යනකොට ඊට පස්සේ වයිෆ් එනවා. ඇවිල්ලා ඉඳ ගන්නවා. වයිෆ් බැලුවා අම්මා මගේ බත් එක ගත්තානේ. අරයා කන්න අත දානකොට බත් වලට යට වෙලා තියෙන ඉතුරු කුකුල්. එක්කද මෙන්න මේක කියන්නේ දැක්කද? ඒ කියන්නේ තමන් ගැන හැම වෙලේම මොනවද තියෙන්නේ? මම බලා ගන්නවා. බලා ගන්න මගේ බඩ කාගේ බඩද මගේ බඩ මේ බඩ හින්දානේ මේ ඔක්කොම නැහෙන්නේ මොකක්ද නැහෙන්නේ මේ මොකක්වත් හින්දානේ නැහෙන්නේ මිනිස්සු නැහෙන්නේ මොකක් හින්දාද බඩ කට හින්දානේ කටෙන් තමයි බඩට දාන්නේ බඩ හින්දා නැහෙන්නේ නේ අර බඩ එනකොට පොඩ්ඩක් බලන්න මොකක් හින්දා නැහෙන්නේ බඩ හින්දා නැහෙන්නේ ඒතර පොඩ්ඩක් බලන්න ඒ කියන්නේ ඒක මගේ වගකීමක් මම බලා ගන්න ඕනේ. ඒකට මේ මිනිස්සයා අයියාගේ වයිෆ් බිරිඳව එයාගේ වගකීමක් තමයි මොකක් කරන්නද? එයාව බලා ගන්න ඕනේ. එයාව බලා ගන්න කැමති නැත්නම් එයා අර දොරටුව ළඟට ගිහිල්ලා කියන්න ඕනේ. මොකද? එයා මොනවද කරන්න ඕනේ? මම එයා බලා ගන්න අනිත් මිනිස්සු සෙරපු ගලවලා හක් කියලා මට ගහන්න ඕනේ. ඇයි? එයා වගකීම ඉෂ්ට කරන්නේ නැති. තේරෙනවද? තේරෙනවද? එයා වගකීම එහෙම ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් බලන්නකෝ ළමයිනි පදේද අපි ඉන්නේ? ළමයිනි. හරි. ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු ළඟට ගොස් ඔහුගේ මිරිවැටියක් ඔහුගේ පයින් ගලවා මොකද ඔහුගේ සෙරප්පු දෙක ඒකේ ඒ මිරිවැටි ඔහු ගලවනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? එයා සම්පූර්ණයෙන්ම ඒක මේ යටත් වෙනවා. ඒක කන්ෆර්ම් කරනවා. ආමෙන්. එයා ඒක යටත් වෙනවා. තේරුණාද? එතකොට මොනවද කරන්නේ? එයා දැන් බාර ගන්නේ නැහැනේ. ඔහුගේ මිරිවැටි ඔහුගේ පයින් ගලවා ඔහුගේ මුහුණට කෙල ගසා තමාගේ සහෝදරගේ පවුල ගොඩ නොනගන මිනිසයාට මෙසේ කළ යුතුය උත්තර දෙමින් කීවාය. කොහොමද කරන්නේ කියන්නේ 10? හාලෙලූයා. 10 කියනවා මිරිවැටිය මොදුන ලැබූ තනත්තාගේ ගේල නම ඊශ්‍රායල් බරුන් අතරේ ඔහුට කියනු ලබන්නේ. ඊට පස්සේ එහිට එයාට නමක් කියනවා. එයා දැන් මේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. එයාගේ නම තමයි and his name shall be called in Israel the house of him who had his sandal removed. එයාගේ නම. දැන් ඒ කියන්නේ දැන් ඔබගේ නම සිරිසේන ජෝතිපාල කියලා කිව්වමකෝ. එයාගේ නම මොකද්ද නම? සිරිසේන ජෝතිපාල. ඔබ තවදුරටත් සිරිසේන ජෝතිපාල නෙවෙයි. මොකද්ද ඔබගේ නම? මිරිවැටිය මුදල ලැබූ තනත්තාගේ ගේ. එතන ඒක ටිකක් වැඩි වුණොත් ටිකක් කාලය යනකොට මිරිවැටි ගාලා එනවා. ඒකත් ටිකක් වැඩි වුණොත් මිරි ගගායයි. එක වැඩිම වුණොත් එහෙම මී ගාත අවුද්දක් එයි. ඒ කිටි කරන්නේ අපේ ගලන්ට ඕනේ. තේරුණාද? ඉතින් අන්නේ ඒකයි. දැන් මම මේ සෙරප්පු දෙකේ මේ පුත්‍රයාගේ සෙරප්පු දෙක ගැන මම කතා කරන්නේ. තේරුණාද? ඔන්න අපි යනවා අර බෝවස්ගේ. බෝවස් මොනවාද? රූත්ව බාර ගන්න තැන රූත් පොතේ 4:7 වෙනි පදයට අපි යනවා දැන්. ඔන්න බලන්න අපි එතන තියෙනවා. දැන් බෝවස් මොනවද කරේ? හරිද? දැන් බෝවස්ට ඕනේ කාවද බඳින්න? රූත්ව බඳින්න ඕනේ. නමුත් රූත්ව බඳින්න විදියක් නැහැ. එයාට වැඩි ළඟ නෑයෙක් ඉන්නවා. එයා තමයි කවුද බඳින්න ඕනේ? රූත්ව බඳින්න ඕනේ. ආමෙන්. තේරුණාද? ඔන්න ඒක කියනවා මෙහෙම. පෙර කාලේ මුදා ගැනීමද හුවමාරු කර ගැනීමද ගැන සියලු කාරණා
ඊශ්‍රායල් වරුන් අතරේ ස්ථීර කිරීමේ සිටිත මෙසේය. පොඩ්ඩක් බලන්න. මොකක්ද මේක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ? මෙන්න මෙහෙමයි. Now this was the custom in former time in the Israel concerning redeeming and exchanging and confirm. To confirm anything. Confirm. දැන් පොඩ්ඩක් බලන්න. ජේසුස් වහන්සේ බලන්න මෙතන බෝවස්ගේ චරිතය ඉන්නේ හැටි. මොනවද කරේ? redeem බේරගන්න. ජේසුස් වහන්සේ අපිව බේරගත්තා. redeem වෙන් කරගත්තා. උන්වහන්සේ අපේ මොනවද ගත්තේ? exchange කරගත්තේ මොනවද අපේ? පාපය. උන්වහන්සේ පාපය ගත්තා. උන්වහන්සේ අපිව වෙන් කරගත්තා. උන්වහන්සේට කපලා අයින් කරගත්තා. redeem කරගත්තා. අඩු කරගත්තා. ඊට පස්සේ මොනවද කරේ? ජේසුස් වහන්සේට කන්ෆර්ම් කරගත්තා. මෙයා මගේ දරුවෙක් කියලා. බලන්න බෝස් කිචටි. එතකොට දැන් මෙතන මොකද උනේ? ඊට පස්සේ කියනවා one man took off his sandal and gave it to the other and his was a confirmation in Israel. එතකොට එයා මොනවද කරේ? එයා සෙරප්පු දෙක ගලවලා එයා කන්ෆර්ම් කරගත්තා. මොකද්ද? මම මේ වගකීමේ නැහැ කියලා. හලෙලූයා. ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම යටත් වෙනවා. තව දුරටත් මට අයිතියක් නැහැ. කාගෙනද? රූත් ගැන. ආමෙන්. පැහැදිලිද? දැන් අපි යන අකීපුර පොතේ 5:22. හරිද? ඔන්න පුතා එනවා. පුතා ඇවිල්ලා කියනවා තාත්තේ ස්වර්ගයටත් ඔබටත් විරුද්ධව මම පව් කරමි. තාත්තා මොනවද කරන්නේ? පුතාව දුවල ගිහින් ඉඹ ගන්නවා. පුතාව දුවල ගිහින් ඉඹ ගෙන හතර තාත්තා කියනවා. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කරා. එයා සර්වන්ස්ලාට කතා කරලා කියනවා. ඊතා හොඳ සලුව වහම ගෙනවිත්. මොන සලුවද? ඊතා හොඳ සලුව. එතකොට තාත්තා ඇඳගෙන ඉන්න සලුව හොඳ නැද්ද? හොඳයි. එතකොට ගේන්නේ කියන්නේ මොකද්ද? ඊතා එකක්ද ඊට පොඩි එකක්ද? බලන්න කොහොමද තාත්තගේ ප්‍රේම. හරිද? ඊතා හොඳ සලුව වහම ගෙනවිත් ඔහුට හඳවන්න. මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහඳ දමන්න. එතකොට කකුල් දෙකට මොනවද දාන්න කියන්නේ අලුත්? සරප්පු. අලුත් මිරි වැටි සංගලක් දාන්න. පාවහන් දාන්න. දැන් අලුත් සපත්තු දෙකක් දාන්න නම් පරණ සපත්තු දෙක මොනවද කරන්න ඕනේ? ගලවන්න ඕනේ. ගලවන්න ඕනේ. තේරුණාද? දැන් සපත්තු දාන්න කෙනාද සපත්තු කඩේකට ගියාම දැන් සාමාන්‍යයෙන් එයා සපත්තුවක් දාන්න ඔයාගේ තියෙන සපත්තුව ගලවලා ඉන්නවනේ නේ? තිගේ ලේඩි කෙනෙක් ගියා නම් එයා හරි ආසයි කකුලෙන් අල්ලලා ගලවන්න මම කියලා ගලවයි. ඒක වෙනම දෙයක්. අපේ කකුල් අල්ලන්නේ නැහැ එයා. නේ? පිරිමියා එක කකුල් අල්ලන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අපි ඒක ගලවලා කියලා අලුත් සපත්තු දා ගන්නවා. ගලවන එක කාගේ වගකීමද? ඔබගේ වගකීම. ආමෙන්. ඔබ ගලවනවා කියන්නේ මොකද්ද? යටත් වෙනවා. හalleluya. ඔබ ගලවනවා කියන්නේ ඔබගේ ජීවිතය සම්පූර්ණ කාටද යටත් කරන්නේ? තාත්තේ. මෙන්න තාත්තේ. මම ඔබට යටත් වෙනවා තාත්තේ. තේරෙනවද? මම ඔබට යටත් වෙනවා තාත්තේ. දැක්කද? මෙන්න මේක තමයි පණිවිඩය. හalleluya. හalleluya. ඔයගලන්ට මතකද මෝසස් දෙවියන් වහන්සේ ඉදිරි දෙවියන් වහන්සේ මෝසස් කතා මෝසස් එතකොට දෙවියන් මෝසස් කියන දෙවියන් වහන්සේට මම මෙහි කියලා කියනවා. මෝසස් නුඹගේ පාවහන් ගලවන්න. මොකද මේ ඉන්න තැන නුඹ ඉන්න තැන මොකද්ද? සුද්ධයි. මොකද දන්නවද? පාවහන් යටත් වෙන්න ගලවලා. ගලවලා යටත් වෙන්න. තව තැනක් තියෙනවා. අපි එතනටත් යමු. ජොෂුවා 5:13 වෙනි පදේ. ආමෙන්.
ඒක කියනවා මෙහෙම. තවද ජොෂුවා ජෙරිකෝ වරංග සිටියේදී තමාගේ ඇස්සොසවා බැලුව කර තමා ඉදිරිපිට මිනිස්සෙක් ඇදගෙන කඩුවක් අතේ ඇතෝ සිටිනවා දුටුවේය. ජොෂුවා ඔහු ළඟට ගොස් නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයාගේ පැත්තටදයි ඔහුගෙන් ඇසුවේ. ඔන්න ජොෂුවා ඇහුවද? ජොෂුවා කියලා ඔයා මේ අපේ පැත්තට නැත්නම් විරුද්ධකාරයා පැත්තටද ඔයා ඉන්නේ කියලා ඇහුවා. මිනිස්සෙක් වගේ කෙනෙක් ඉන්නවා. මිනිස්්‍ය පුත්‍රයා. ඊට පස්සේ 10 ඔලවලා. එතෙමද එතෙමද මෙම එතෙමද වෙන එකක් නෙමෙයි හරි. එතෙමද and he said හරි එහෙම නම් තේරෙනවා. so he said හරිද ඒ කාරණේ නිසා he said මොනවද කියන්නේ? no එසේ නොවේ. ඒ කියන්නේ මොකද? උඹගේ පැත්තෙත් නෙවෙයි. උඹගේ පැත්තෙත් නෙවෙයි. එසේ නොවේ. උඹ හිතද මම උඹගේ පැත්තට එනවා කියලා? උඹ උතනින් මගේ පැත්තට වරෙන් සෙරප්පු ගලවලා. දැක්කද? උඹ හිතන්නේ ලොක්ෙක් කියලාද උඹලා යුද්ධ කරලා දිනන්න පුළුවන්ද? බෑ. ඒ පැත්තට නෙවෙයි. උඹගේ පැත්තට නෙවෙයි. උඹ සෙරප්පු ගලවලා මගේ පැත්තට වරෙන් මොකද යුද්ධයට කරන්න අපි උඹට අන දෙන්නේ. මම ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ සම්පතියයි. දැක්කද? සම්පතිය අන දෙන්නේ. ඔබට මට අන දෙන්නේ කවුද? සම්පතිය. සම්පතිය අන දෙන්නේ මට මගේ ලොකුකම් මගේ ගැලවුණොත් විතරයි. දාගෙන ඉන්නවා අල්ලගෙන කකුල් දෙක නේ දැන් තියෙන ඔළුවේ ඕවා ලොකුකම් තින්නේ කකුල් දෙක නෙවෙයි. අර පාසල ඉඳන් කියන වගේ උඩින් ගියා වගේ. පාසල ඉඳන් කියන හැබැයි ඒක හරියට ගියේ නෑ. උඩින් ගියා වගේ. හරිය ආවේ නෑ වගේ නේ. සපත්තු දෙක ගලවනවා කියලා කියන්නේ මගේ කැමැත්ත, මගේ රයිට් එක, මගේ අයිතිය, මම කියන පුද්ගලයා සම්පූර්ණයෙන්ම යටත් කරනවා. මමත්වය සම්පූර්ණයෙන්ම යටත් කරනවා. ජොෂුවට කියන්නේ ඒකයි. ඔයා මම කියන කෙනා ලොකුකම මම ලොකු වැඩකාරයෙක් මම යුද්ධ කරනවා මම ලොකු වැඩකාරයෙක් ඔක්කොම යටත් කරන්න සෙරප්පු ගලවලා ඉන්න මෙතන සුද්ධ ස්ථානයක්. මොන බලන්න මොනවද කියන්නේ කියලා නෑ එසේ නොවේ. මම දැන් ස්වාමීන් වහන්සේගේ සේනාවේ අධිපතියව ආවේ මේ කීවේ. එවිට ජොෂුවා මුණින් බිම වැටි නමස්කාර කොට මාගේ ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහෙකරුවට කුමක් කියන සේක් දැසිය. එයා ආවේ යට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න. නිකන් බලලා යන්න නෙවෙයි. යුද්ධ කරන්න හැටි කියලා යන්න. ඔබට මට ස්වාමීන් වහන්සේනි යුද්ධ කරන්න හැටි. දැන් මම ඊයේ පෙරේදත් මම කාට හරි කිව්වා මේ යුද්ධයක් තියෙනවා. අපිට මොනවද තියෙන්නේ හැමතිස්සෙම? යුද්ධයක් තියෙනවා. ඕගොල්ලෝ හිතන්නේ පානේ යුද්ධ නෑ මේ සිකුරාදා විතර යුද්ධ තියෙන්නේ නෑ. ඔබට දවස ගානේ යුද්ධයක් තියෙනවා. මොකද සතුර හැමදාම එන්නේ. සතුරා හැමදාම එනවා. ගොරවල සිංහෙක් වගේ එනවා. මොකෙක් වගේ දෙන්නේ? උස් සිංහෙක් වගේ වෙන්න හදන පූසේ. මොකෙද්ද? සිංහෙක් වගේ. ඒතකොට එයා මොනවද දෙන්නේ? එයා හැමදාම ගොරව එනවා. ගගාරිනවා. කාවද හොයන්නේ? දුර්වල අයව. දුර්වල අය කියන්නේ? දුර්වල අය කියන්නේ කවුද අනේ? තේරුන්නේ නැහනේ. ඒකත් උඩින් ගියා වගේද? දුර්වල අය. කියන්නේ වැඩ කරන්නේ නැති අය, බඩවල් තියෙන අය, බඩවල් නැති අය නෙවෙයි. මොනවද දුර්වල අය කියන්නේ? වචනේ තුල නෑ, නමස්කාරය නෑ, යාඥාව නෑ, නිදිමතෙන් ඉන්නේ වැඩි හරියක්. නිදිමත ආත්මයක් වැහිලා තියෙනවා. මොන ආත්මයක් වැහිලා තියෙන්නේ? නිදිමත ආත්මය. ඒ ආත්ම තියනවාද පාස්? ඔව් අර හොඳට බලන්න. ඇඳේ මෙහෙම පැල්ලමට චප් වෙලා ඇති. දෙන නිදිමත ආත්මාව. ඉතින් සාතන් මොනවද බලන්නේ? ගොරවන සිංහෙක් වගේ බලන ඔබ මොබ ගිහිල්ලා කවුද ඉන්නේ මෙතන දුර්වලය දුර්වලය. ඇයි ඒ? දේවචන කියලා ගිල ගන්න කියලා. මුකුත් කරන්නේ. දැන් ඔයනේ විනාශ කරන්න.
සොරකම් කරන්න, මිනි මරන්න, විනාශ කරන්න. සංගන්නේ නේද? අධිපතියා එවිට ජොෂුවා මුලින් බිම වැටි නමස්කාර කොට මාගේ ස්වාමීන් වහන්සේ ඔබගේ මේ කරුවට කුමක් කියන්නේද යසිය. ඊළඟ පදේ 15. ස්වාමීන් වහන්සේගේ සේනාධිපතියාද නුඹ සිටින තන ශුද්ධ ස්ථානයක් නිසා නුඹේ පාදවලින් වහන් ගලවන්නයි ජොෂුවාට කීවේ. ජොෂුවා දෙසේ කළේ. ජොෂුවා මොනවද කරේ? නමස්කාර කරා. දෙකම අන්න ඒකයි සහෝදරවරුනි. අපි උන්වහන්සේගේ අභිමුඛය අපිට එන්න නම් ඔබගේ ඔය පාවහන් ගලවන්න. තේන අපි තුල තියෙනවා සමහර පාවහන් අපිට ගලව ගන්න බැරි ඒවා තියෙනවා. මේක තුල ආවම අපි ගොඩක් අපිට තේරෙනවා නේ. අපේ හදවතේ තියෙන්නේ මොනවාද අපි ගිය සතියේ කතා කරේ? ඒ සියලු නපුර. හදවතේ සම්පූර්ණත්වයේ මොකෙන්ද කතා කරන්නේ? නහයෙන් කතා කරන්නේ. මොකෙන්ද කතා කරන්නේ? නහයෙන්. හදවතේ සම්පූර්ණත්වය. ඒ කියන්නේ හදවත තමයි ගහ, කටෙන් තමයි එන්නේ මොනවාද? ගෙඩි. ස්ට්‍රෝබෙරි ගෙඩි එනවා කළු පාටට. ස්ට්‍රෝබෙරි ගෙඩි කළු පාටට આવොත් ඒක හොඳ ගෙඩියක්ද? ස්ට්‍රෝබෙරි මොන පාටද කියලා දන්නවනේ? දැක්කද? මුදල් මතක තියාගන්න. පළවලින් තමයි අඳුරන්නේ. ඉතින් අපේ හදවත පිරිසිදු කරගන්න. ආමෙන්. ඔන්න මෙතන බලන්න ජොෂුවා මොනවද කියන්නේ කියලා ඔන්න බලන්න. මේ ජොෂුවාට දෙනවා කවුද? යේසුස් වහන්සේ ඇවිල්ලා දෙනවා සෙම්පතිය. සෙම්පතියෙක් මොකටද දෙන්නේ? කමාන්ඩර් කෙනෙක් මොකටද දෙන්නේ? දැන් එයා ඇවිල්ලා කියනවා මෙතන මේ සුද්ධ ස්ථානයක් සෙරප්පු ගලවන්න. හරි. ස්වාමීන් වහන්සේ ඔබ මොකද්ද අරන් ආපත් මාලිකම් මේ ඔයා බලලා යන්න ආවේ. ඒකටද ආවේ. ඒකටද ආවේ. එයාට පවවද යුද්ධයක් තියෙනවා. යුද්ධේ කරන හැටි කියන්න. සෙම්පතිය මොනවද දෙන්නේ? දැන් අර අපේ ශ්‍රී ලංකාවේ දැන් අර යුද්ධයක් කරලා දෙන්නනේ දැන්. එහෙමනේ. එතකොට ඕකට අණ දුන්න සෙම්පතිය ඉන්නේ. එයා මොනවද කරන්නේ? එයා කියනවා හරියට යුද්ධ කරන විදිය. එතකොට යුද්ධ කරන විදිය කවුද දන්නේ? ඔබ නෙවෙයි. මමත් නෙවෙයි. ස්වාමින් වහන්සේ දන්නේ. ආමෙන්. දැක්කද? එතකොට ස්වාමින් වහන්සේගෙන් තමයි අපිට දිනපතා යුද්ධයක් තියෙනවා. ස්වාමිනී මෙන්න මේ යුද්ධ වෙනුවෙන් මම සටන් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් තරබඩු කරනවා. මගේ පවුලට වෙනුවෙන් මේ ප්‍රශ්න ගැන පරිප්පු කරිය වෙනුවෙන් මම තරබඩු කරනවා. ලුණු වැඩි වෙලා ප්‍රශ්නයක් කරනවා. මම දන්නේ නෑ මම නිකන් කියන්නේ ආ. කෙවි හොද්ද වෙනුවෙන් නේ? පංගුවක් කරලා අපේ සහෝදර ගෝල්ලෝ කෑම හදලා මුකුල් මාස් කරියක් හදාගෙන යනවා මාළු කරියක් වගේ. ඒක මාළු කරියක් කරා ඒක හදාගෙන ආවට පස්සේ. ඉතින් ඒ වගේ ඒවා දේනවා ඉතින්. දැන් මොකද වෙන්නේ? දැන් මේ බලන්න පොඩ්ඩක් සතුරු අල්ලගන්න තැන්නේ. ඔබට යුද්ධයක් තියෙනවා. ඔබගේ ජීවිතේ, පෞල් ජීවිතේ, ගෙදර ගියාම වැඩ කරන තැන ඔබට යුද්ධයක් තියෙනවා. ඔබ යුද්ධ කර ඉන්නවා. ඔබට යුද්ධයක් තියෙනවා. ඉතින් ඔබ හැම වෙලේම මොනවද කරන්නේ? සතුරාට දෙන්න එපා. කිසි අඳුරක් දෙන්න එපා. කිසි ඌට අයිති කිසි දෙයක් දෙන්න එපා. යුද්ධ කරන්න තියෙනවා ඔබට. ඔබට යුද්ධයක් තියෙනවා. දවස පුරා යුද්ධයක් තියෙනවා ඔබගේ ජීවිතේ. මොකද ඔබට අපි කියමු එකපාරක් යුද්ධයක් තියෙනවා කියලා වැඩක් නැහැ. සතුර හැම වෙලාවෙම අරන් එන්නේ හැම වෙලේම ඔබට යුද්ධයක් තියෙනවා. යුද්ධ කරන්න ඕනේ. බලන්න මේ යුද්ධ වල කරන විදිය වල බලන්න. 6 දෙවෙනි පදේට ආවම ඔන්න බලන්න ජොෂුවාට කියනවා. 6 දෙවෙනි පදේට. ජොෂුවා 6 දෙවෙනි පදේට. ආමෙන්. ඔන්න බලන්න. හාලෙලූයා. සෙරප්පු ගලවුවොත් තමයි යුද්ධ කරන මොනවාද දෙන්නේ? රහස් දෙන්නේ. Amen. Hallelujah. And the Lord said to Joshua, ස්වාමීන් වහන්සේ ජොෂුවාට කතා කරලා බලන්න ජෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවා දෙන්නේ. යුද්ධ කරන්න කලින් පාවා දීලා ඉවරයි. යුද්ධ කරන්න කලින් පරාජය කරලා ඉවරයි. ඇයි මොන වුණොත්ද? සෙරප්පු ගලවුවා. මොන වුණ තමන්ගේ කමට මැරුණා. මොන වුණොත්ද? මම කියන මිනිස්සයා මරාගත්තා.
මගේ අයිඩියා මම තමයි මිනිහා මම කියන කෙනා මරාගත්තොත් දෙවියන් වහන්සේ යුද්ධ කරනවා ඔබගේ යුද්ධය. ආමෙන්. ඔන්න බලන්න ඊට පස්සේ තුන්වෙනි පදේ කියනවා. ආමෙන්. තුන්වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. යුද්ධකාරයෝ නුඹලා සියල්ලෝ නුවර වට කරන් එක වරක් නුවර වටේට යන්න දවසක් නුඹ විසින් එසේ කළ යුතුය. ඊට පස්සේ කියනවා පූජකයෝද සත්දෙනෙක් බටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යත්වා සත්වෙනි දවසේදී සත්වරක් නුවර වටේ යන්න පූජකයෝද හොරණෑ පිබිත්වා. 5 තවද බටළුවන් ඔවුන් බටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට හොරණෑ ශබ්දය නුඹලාට ඇසුනාම මුළු සෙනඟ මහත් ඕල්බරහනක් පවත්වත්වා එවිට නුවර පවුරු ඇද වැටෙන්නේ සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී යත්වයි කීසේක. ඔන්න ප්ලෑන් එක දුන්නා. ප්ලෑන් එක දෙන්නේ සෙරප්පු ගලෝලා යටත් වුණා. අපි අර මම කියන පුද්ගලයා මැරෙන්න ඕනේ අර සාතන් ස්වර්ගයෙන් වැටිච්ච හැටි කියනව නේද? යසයා 14:12 වෙනි පදේ කියනවා සාතන් ස්වර්ගයෙන් වැටිච්ච හැටි. ඇයි මම කියන්නේ කියලා. ඒ දේ වචනේ යසයා 14:12 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. මොකක්ද කියන්නේ? දීප්තිපත් පහන් තාරය ඉංග්‍රීසි කියන oh you are fallen from heaven oh ලූසිෆර් ඒකේ නම තමයි දීප්තිමත් අලියම පහන් තාරකාව කියලා කියන්නේ. ලූසිෆර් කියලා කියන්නේ යහා කියන එක නෙවෙයි. ඒකේ තේරුම තමයි දීප්තිමත් පහන් තාරකාව. අලියම පුත්‍රය නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි ජාතින් හෙලා දැමුණු නුඹ පිපට සිත දමනු ලැබුව හැටි ඊළඟ පදය. ඊට පස්සේ කියන නුඹ සිත තුල සිතාගෙන මම ස්වර්ගෙට මොකද්ද කොහෙටද මම ස්වර්ගෙට නැගී මගේ මගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වී කන්ද පිට හිඳගන්නේ මේ කවුද හිඳගන්නේ මම 14 ඒක කියනවා මම වලාකුල් මුදුන් පහ කොට පහළ නගින්නෙමි ඉහළ නගින්නෙමි මහෝත්තමයන්ට සමාන වන්නෙමි. ඒකටත් කියන්නේ I will be like the most high. දැක්කද මම එහෙම ඒගොල්ලෝ අකුණු සැරින් තමයි කොහෙද වැටෙන්නේ? ඔබගේ වැටීම අකුණු සැරින් නම් මම කියලා. මොකද තවම මගේ කියන දෙයක් මට තියෙනවා නම් මගේ කියලා දෙයක් තියෙනවා නම් මොනවද අරන් දෙන්නේ? ඔබ හිටත් තියනවා නෑ. දැන් හොඳට මතක කරගන්න. පුත්‍රයා මොනවද කරේ? පාවහන් ගැලවුවා. තාත්තා මොනවද කරේ? පාවහන් ඇඳවුවා පුතාට. ආමෙන්. දැන් මොකද්ද පාවහන් අඳනවා කියලා කියන්නේ? අපි එමු එපිස 6. ආමෙන්. එපිස 6 හාලෙලූයා. එපිස 6:15. හාලෙලූයා. ඒක කියනවා මෙහෙම. සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති වාහන් පයලා සිටින්න. අන්න බලන්න. අලුත් පාවහන් දුන්නා. හalleluya. මොකද්ද දාගන්න ඕනේ? දෙවියන් වහන්සේ ඔබට පාවහන් දෙනවා කියන්නේ මේ සුභාරංචි ඔබ සූදානමින් හිටියොත් ඔබට මොකද්ද ලැබෙන්නේ? බලය. ආධිපත්‍ය. ආමෙන්. ඔබට ලැබෙනවා මොකද්ද? බලය. මොනවාද? අත තියා යාඥා කරම සුවය ලබන්න. යක්ෂාත්ම දුරු වෙන්න. හalleluya. යක්ෂයාගේ සියලු බලය මැඩ පවත්වන්න. සර්පයන් අල්ලන්න. ගෝනුස්සම් පාගන්න. යක්ෂයාගේ සියලු ක්‍රියා මොනවද කරන්නද? පරාජය කරන්න. ලූක් 10:19. ලූක් 10:19. අන්න ඒකයි පාවහන් දාගන්න කියන්නේ. දැන් අපි බලමු කී දෙනෙක් සූදානම්ද කියලා. පාවහන් දාගෙන තියෙන කියලා බලමු. අනිත් පාස ගලවලා වෙන්නේ කියලා කියන්නේ පා බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්නටත් සතුරාගේ මුළු ශක්තිය උංග මොනා කරන්නද? අනේ
පාගලා බලන්න පාවහන්න නැතුව. සර්පෙක්ක පාගලා බලන්න පාවන්න නැතුව ගහයි මෙහෙම කර උස්සලා ගහයි. ඔළුවට. ගහයිද? ගෝණු සෙට් එක ආලා බලන්නකො. පාවන් ගලවලා. දැක්කද කියන්නේ? පාගන්න තියෙන්නේ. ඉතින් පාගන්න ඉස්සලා දාගන්න එපානේ. තාම ලෑස්ති නෑ. හැමදාම කතා කරොත් තාම ලෑස්ති නෑ. නූල් ගැලවිලා පාස්ස මේක ටිකක් පරණ වෙලා. සපත්තු දෙක ටිකක් පරණ වෙලා ඒ අර ඉස්සර වගේ හරිය නූල තදට ගෙට ගහගන්න බෑ. ඔව් ගෙට ගහගන්න බෑ තමයි. එහෙන්ද පරණ වෙලා පාගන්න විදියක් නෑ. දාගන්න විදියක් නෑ. හැමදාම දානවා කිව්වට කකුලට එන්නේ නෑ. වෙන සපත්තුමයි ඇදෙන්නේ. මේ තාම තියෙනවා හැංගිච්ච වැඩ තියෙන්නේ. මේ ඉස්සෙල්ලාම පොඩියටනේ පටන් ගන්න. චූටානේ පොඩි සර්ප පැටියෙක් ඉන්නේ පාස්ට පොඩි පැටියෙක් ඉන්නේ. ওই පැටිය ඇති. මොකද පැටියටනේ පොවන්නේ මොකටද පොවන්නේ? මාංශයට පොවනවා කියන්නේ පැටියට පොවන පොඩි පැටියෙක්. මොන වගේ පැටියෙක්ද? නිකන් මෙහෙම ගහන පැටියෙක් ඉන්නේ. එහෙම ගහලා තමයි පටන් ගන්න. කොහොමද ගහන්නේ? දැක්කොත් බුවා නැත්තම් බුවා. අහලා තියෙනවද ඒවා? අපි නම් ඒ දවස්වල හොඳ ප්‍රසිද්ධයි අපේ ඕවා. මගේ යාළුවෙක් ඉන්නේ ඒ දවස්වල එයාට කියන්නේ. එයා ගෙදර ආවොත් කිව්වම අනිත් යාළුවෝ කියනවා මේ ඕක දැක්කොත් බුවා නැත්තම් ඒ බුවා. ඉතින් පාඩම් කරන්න අනිත් යාළුවෝගේ ගෙවල් වල ගියාම මේක සෙන් පවුඩර් ඔක්කොම ටික උස්සගෙන යනවා ඒ වල. මොකද මෙහෙම අරගෙන බෑග් එක දානකොට දැක්කොත් බුවා. මේ නිකන් බැලුව පොට සුවඳයි නේ. දැක්කොත් බුවා. නැත්තම් බෑග් එකට ඒ බුවා. ඉතින් එහෙම අයත් ඉන්නවා සමහර. මොකද්ද? තට්ටුවක් දාලා පටන් ගන්න. ඔරෝලා බැලුවොත් නිකන් තනකොළ ඩිංගක් තපන්න හිතුණා ගා උඩට යන්න. අනේ තනකොළ හම්බෙයි තනකොළ ඉස්සරහට ගියාම. තනකොළ මෝඩ වෙන්න එපා. තව ටික කාලේ තියෙන්නේ. බලය බලබ සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩ පවත්වන්නට මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරයක් නොවන්නේ. මේක නොවන්නේ අර පාවහන් දාගෙන ඉන්න ඕනේ. ස්වාමින් වහන්සේ දුන්න පාවහන් දාගෙන ඉන්න ඕනේ. ඕක නැතුව මොනා කරන්නද? කොහෙවත් යන්න බෑ. ලොකු ටෝක් විතරයි අර කටින් ටෝක් දෙන ඒගොල්ලින්. ඒගොල්ලෝ කකුල් වලින් නෙවෙයි දෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩ කොහෙද තියෙන්නේ? කටින් වැඩ තියෙන්නේ. කටින් වැඩ ඒගොල්ලෝ ඇවිදින්නේ නැහැනේ. පාවහන්නේ. දැක්කද? අන්නෝකයි සහෝදරවරු. ඉතින් පොඩ්ඩක් බලන්න. දැන් මේ ජේසුස් වහන්සේ අපි දකිනවා මේ අකීකරු පුත්‍රයා සම්බන්ධව මොනවද මේ කතා කරන්නේ? අපි කියන එකට උපමාව. තේරෙනවද? તો උපමාවක් කිව්වම ඒක පැරබල් එකක් කිව්වම ඒක alongside කියන ඉංග්‍රීසියෙන් කියන ඒ කියන්නේ ඒක දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ අකීකරු පුත්‍රයෙකුත් ඉන්නවා හොඳ පුත්‍රයෙකුත් ඉන්නවා විතර. එහෙමනේ? දැන් මේ හොඳ පුත්‍රයා ගැන කියනවනේ මෙතන. නේද? දැන් තව පුත්‍රයෙක් හිටියානේ තාත්තට කීකුරු වෙලා ඔක්කොම කර හිටියා. ගෙදර හිටිය පුත්‍රයෙක් හිටියා. දැන් ගෙදර හිටපු පුතෙක්නේ ඔය ගියේ දැන්. කොහෙද ගියේ? අපි ඒකට කියනවා මෙන්න හොඳ සිංහලෙන් කියන මොකද්ද? වල් ටුවර් එකක් ගියා කියලා. තේරෙනවද? වල් ටුවර් එකක් ගියා කියලා. එයා මොනවද කරේ? එයාගේ කොටස ගත්තා. හරිද? දැන් අපි 12 වෙනි පදේ එකට ගියොත් එහෙම කියනවා එයාගේ කොටස ගැන. දැන් අපි පොඩ්ඩක් බලමු මොනවද කොටස කියලා බලන්න. 15 12 වෙනි පදේ කියනවා. ලූක් 15 12 වෙනි පදේ එයාගේ කොටස ගැන කියනවා.
ඔවුන්ගේ බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. ඒ කියන්නේ බාලයාට එන කොටසක් තියෙනවා පුත්‍රයාට එන කොටසක් තියෙනවා. දැකලා. ඒ කියන්නේ ඒ නීතියට අනුව පුත්‍රයාට වැඩිමහල් පුත්‍රයාට දෙනවා කීයක්ද? 3න් 2ක්. පොඩි එක්කෙනාට දෙනවා කීයද? 3න් 1ක්. අර ජේසුස් වහන්සේ අනුව යන්නේ එන්න අඬ ගැහුවම අර එක්කෙනෙක් කියන්නේ මේ පියාණනි මගේ මේ තාත්තගේ මේ මල ගෙදර වැඩ මේ භූම දාන වැඩ වගේ තියෙන මම එක කරලා එන්නම් ගාලා කියන්නේ වැඩන්නේ මනුන්ගේ වැඩ මනුන්ට කරන්න දීපල්ලා කිව්වේ මතකද? එයා ඒ කිව්වේ මොකද දන්නවද? එයා කිව්වේ තාත්තගේ දැන් මේ වැඩ කටයුතු මරණේ වැඩ කටයුතු දෙනවා මගේ කොටස 3න් 2 ලියාගෙන එන්නම් එහෙම මේ වැඩන්නේ ස්වාමීන් වහන්සේ නකුලට අත තියලා පස්ස බලන්නේ උන් වැඩන්නේ නකුලට අත තියලා එතකොට ඔබ හොඳට මතක තියාගන්න ඔබ අත තිබ්බේ මොකටද කියලා නකුලට එන්න පස්ස බලන්න යන්න එපා වැඩන්නේ එහෙනම් මේ පුතාට පොඩි පුතාට කොටසක් හම්බුණා 3න් 1ක් ලොකු පුතාට කොටසක් හම්බුණා 3න් 2ක් එතකොට පොඩි පුතා මොනවද කරේ? එයා ගිහිල්ලා මේක කොහොම වීදම් කරගත්තා. ඒකේ කියනවා එයා අනාචාරකම් කරා කියලා. ආමි. නේ? එයා රොක්කම නැති වෙලා අහක් කළා. මොකද උනේ අන්තිමට? ගෙදර එන්න සිද්ධ වුණා. ඔන්න අපි දැන් අර 25 වෙනි පදයට යමු ඕකෙම. ඔන්න බලන්න ලොකු පුතා මේ අවස්ථාවේදී. ලොකු පුතා දැන් ඔන්න ගෙදර එනවා දැන්. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේ ඔහු ඇවිත් ගෙදරට ලං වූ කල තුර්ය නාදයන් නැටීමක් ඇසීය. දැන් ලස්සන ටන් ටන් ගාන සද්ද රබන් ගහන ශබ්ද ඇහෙනවා දැන්. හරිද? 16න්ගෙන් එක්කෙනෙකුට හනගසා මේ මොකදයි විචාලේය. ඊට පස්සේ කියනවා ඔහුද ඔබගේ සහෝදරයා වේය. ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින් තරකලා වූ වස්සා මැරුවේ ඇයි කීවේය. ආමේන්. කරපු එක කියන්නේ හිටිය හොඳම එකව අරගෙන කපලා ගත්තා සුද්ධ කරලා මොකටද? පාටි එකට සෙලිබ්‍රේට් කරන්න. તો බලන්න තාත්තගේ හાર્ට් එක බලන්න. ඒ කියන්නේ මම හැරිලා ආවොත් තාත්තා මට මොනවද දෙන්නේ? හැරෙන්න කැමති නැතුව තාම ඉන්නවා. හැරෙන්න කැමති නැහැ. කොම්ප්‍රොමයිස් කරගෙන වැට උඩ ඉන්නේ. එහෙට තියනද කකුල බෙහෙට තියනද තාම නෑනේ තාම නෑනේ. තව තියෙනවා. තාම පණිමු බට්ට. තාම පණිමු බට්ට. අපි පණිමු. බට්ට වැඩ ඉන්නවා තාම. බට්ටෙක් වෙලා මූණ බැලුවම බටු මූණක් තියෙන්නේ මූණක්. බට්ටෙක් වෙලා ඉන්නේ බට්ට පැනලා. ඒක ලොක්ක තාම කොම්ප්‍රොමයිස් කරගෙන ඉන්නවා. කරනවද නැද්ද? කරනවද? අපි තාත්තගේ හොඳ දේ ලබා ගන්න කැමති නෑ. තාත්තගෙන් හොඳ දෙයක් එන්නේ මේ හොඳ දේ ලබා ගන්න කැමති නෑ. ඊට පස්සේ මොනවද කියන්නේ? එවිට ඔහු කිපි. එවිට ඔහු කිපි. මොකද? ඇන්ග්‍රි. ඒක තමයි මම කතා කරන්නේ. එවිට ඔහු කිපි. ගෙට ඇතුල් වෙන්නට නොකැමති වූයේය. එයා කැමති වුණේ නෑ තාත්තගේ සතුටට සහභාගී වෙන්න. ඒක තමයි මම කතා කරන්නේ තාත්තගේ විශ්‍රාමයට ඇතුල් නොවු පුතා. දැක්කද? සමහර අය හිතනවා අපි පල්ලියේ හැමදාම පල්ලියෙන් මම ඉස්සරහින් ඉන්නවා නමස්කාරේ ඉන්නවා පාස්ටර්ත් එක්ක ඉන්නවා සිස්ටර්ත් එක්ක ඉන්නවා ස්වර්ගයට යන්නේ නෑ. එමෙ හිටියා කියලා. ඔබ තුල පරිවර්තනයක් උනේ නැත්තම් එහෙම යන්නේ නෑ. එතන ගිහලා මම පාස්ටර් අඳුරනවානේ. එහෙම කියන්න බෑ. අර යක්කුත් එහෙම කිව්වා. දේව වචනේ දිනවා යක්ෂයෝ පවා ස්වාමින් වහන්සේගේ හඬ ඇහුනම බියෙන් වෙවුලනවා කියලා. දැක ඒව කියලා බෑ. එවිට ඔහු කිපි ගෙට ඇතුල් වන්නට නොකමැති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත්
එන මේ නොබිපු බද්දා තාත්තගේ හදවත බලන්න. තාත්තා එළියට ආවා. ඒ පුතා වගේ මොකද එයා පුතා වගේ. දැක්කද? එයා පුතා. ඒකනේ අපේ හදවත අපිට සමාව දෙන්න කියලා කියන්නේ. ඇයි සමාව දෙන්න කියලා? එයාත් පුතා. සමාව දෙන්න ඕනේ කියලා පුතා. මමත් පුතා. දෙවියන් වහන්සේ මට කියනවා එතකොට උඹගේ පව හින්දා තමයි මගේ පුතා කුර්සියේ. කාගේ පව හින්දාද ඉන්නේ? මෙන්න කාගේ පව හින්දාද? දෙවියන් වහන්සේගේ පව හින්දා කුර්සියේ ඉන්නේ. ඔබගේ මගේ පාපේ හින්දා කුර්සියේ ඉන්නේ. එතකොට ඒ තාත්තට කේන්තියක් නැද්ද? නෑ. ඒ කේන්තිය පුතාගෙන් පිට කරා. සමාව දෙන්න. පුළුවන්ද? නේ? එකම සභාවේ ඉන්නවනම් මූණ බලන්න බැරි අය සමාව දීලා නැහැ. මොකද තාත්තා කියනවා මගේ පුතාව මං කුර්සියේ ඇරියා මං නුඹට සමාව දෙනවා. සභාවේ ඉන්නවනම් එකාට එක මූණ බලන්න බැරුව කල හිනා උනට වැඩක් නැහැ. නිකන් ඔහම එළුවත් විරු hina වෙනවා. නේ? අර Facebook වල එහෙම අර මේ දවස්වල වල්ලෙක් යනවා ගාලා කළු බල්ලෙක් උත්තිනා වෙනවා. ඔහම උත්තිනා වෙනවා එහෙම. ඉතින් එහෙම වැටන්නේ එකම සභාවේ ඉන්නවා. මූණට මූණ බලන්න. හදවතේ තියෙන කුහකකම, හදවතේ තියෙන කේන්තිය, හදවතේ තියෙන ඊර්ෂ්‍යාව, හදවතේ තියෙන වෛරය තියාගෙන ඉන්නවා. කුණු මෙන්න වහගෙන ඉන්න ටික. මේ ටික තමයි පරිසිවරුන්ට තිබුණේ. මේ කාරණා මේ යේසුස් වහන්සේ මේක කියන්නේ ඕන බලන්න. පළවෙනි පදේම ඕගොල්ලෝ 15 පළවෙනි පදේ. 15 පළවෙනි පදේ අපි ඔතන තේමු 28 වෙනි එකකින් අතර කරේ නේ. තවද සියලු සුන්ගම් අය කරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචනේ ආසන පිණිස උන්වහන්සේට ලං වියාවේ බලන්න. උන්වහන්සේට ලං වුණේ කවුද? පව්කාරයෝ. පරිසිවරු නෙවෙයි ලං වුණේ. දැකලා සභාවේ ඉන්න පරිසි ආත්ම. තේරෙනවද? සභාවල් වල ඉන්න මොන ආත්මද? පරිසි ආත්ම ඉන්නවා. පරිසිවරු වගේ. අපි සුද්දයි අපි හෝලි අපි හෝලි මම වරදක් කරේ නේ ඒගොල්ලෝ වරද කරේ මම වරද කරේ නේ අපි වැරදි නේ වැරදි ඒ මුන් ඉන්නවා ඒගලන්ට ඒගලන්ට මේ කියන්නේ එහෙමයි ඉන්නවා ඒගොල්ලෝ අපි හෝලි අන්න තුනි පදේ පව්කාරයන්ට ළඟනේ පව්කාරය උන්වහන්සේ ළඟනවා පරිසිවරුද කියන්නේ ඔද කතාවට ඔව් පව්කාරයන් පිළිගෙන ඕන් සමග කන්නේ කියා කොඳුලෝ එන ඒ දවස්වල අරත් එක්ක රවුම් ගහන්නේ නේ ඔබේ අංකෝ බඩ ලොකු වෙනකොට තේරෙයි එහෙමත් කියනවනේ එහෙම කියන අයත් ඉන්නවා ඒගොල්ලෝ බලන්නේ බඩේ අල්ලගෙන යනවලු පටලවගෙන යනවලු ඉකි බිඳ යනවලු ඔය ඉන්නේ බඩ කියලා කියයි ඊට පස්සේ. ඔන්න බලන්න ස්වාමීන් වහන්සේලාත් ඇහෙන්නේ මේ දෙයම තමයි පරිසවරුන් ඉඳ මේ කියන්නේ මේ. අකීකරු පුත්‍රගේ කතන්දරේ ගේන පරිසවරු. ඊට පස්සේ තුන්වෙනි පදේ. උන්වහන්සේ මේ උපමාව ඔවුන්ට කියනසේ. ඒක නිසා so he spoke කියලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට මේ උපමාව උන්වහන්සේ කිව්වා. දැකලා එතකොට මේගොල්ලන්ගේ හදවත කොහොමද තිබුණේ? නපුරුව තිබුණේ. ඊර්ෂ්‍යාවෙන් තිබුණේ. පරිසිවරු ඊර්ෂ්‍යා කරා යේසුස් වහන්සේට. මතේ 27:18 වෙනි පදේ කියනවා උන්වහන්සේව පාවා දුන්නේ ඇයි? පිලාත් කියනවා උන්වහන්සේව පාවා දුන්නේ පරිසිවරු ඊර්ෂ්‍යා වුණාලු යේසුස් වහන්සේත් එක්ක. මතේ 27:18 මක්නිසාද ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව ඔහු දැනගෙන සිටියේ. දැක්කද? පරිසවරු එච්චර ඊර්ෂ්‍යා කරා යේසුස් වහන්සේත් එක්ක. ඇයි? යේසුස් වහන්සේ
හැම වෙලේම කතා කරා මොනවාද? මතෙව් 18 කතා කරා. මතෙව් 18 කතා කරා මොනවාද? මතෙව් 18 කතා කරා අර ටැක්ස් කලෙක්ටර් පරිසිවරයා ගිහිල්ලා මොනවද කිව්වේ? ස්වාමිනී මම ධර්මිෂ්ඨ කෙනෙක්. මම දසෙන් කොටස දෙනවා. සතියට 3 පාරක් මම නිරාහාර යාඥා කරනවා. අන්න අර ඉන්න පෞකාර ටැක්ස් කලෙක්ටර් වගේ නෙවෙයි. අපි කම්පෙයා කරනවා අනිත් අයට. ස්වාමිනී මම අරයට වැඩිය හොඳයිනේ. එයා බලන්නකො කරලා තියෙන වැඩ ටික. අපි එමුද? කම්පෙයා. මතක තියන්න පළවෙනි මේ ප්‍රථමයෝ මුක් වෙනවද? අන්තිමයෝ. ඒ ප්‍රථමයෝ වෙන්න දඟලනවා ටික. පරිසිවරු හැම වෙලේම බැලුවේ ප්‍රථමයෝ වෙන්න. උන් අන්තිමයෝ. උන්ට ස්වර්ගයට තියා අහල පහල කරත් යන්න බැහැ. නුඹලාට සිදුවෙන දුකක මහත. පරිසියාත්ම ඔබ තුළ ඒ වගේ දේවල් තියෙනවා නම් ඔබ ඩීල් වෙන්න ඕනේ. නොකිය කියන්නේ ඔබ තුළ අන්ධකාරය තියාගෙන නම් කියන්න එන්න එපා. අයියෝ පාස්ටර් කිය. මොකද ඔබගේ අන්ධකාරය දෙවියන් වහන්සේ කතා කරන්නේ එළියට දාන්න දුවේ. එළියට දාන්න පුතේ. මොකද ඔබ මේ අන්ධකාරය කොහෙටද ගෙනල්ලා දාන්නේ? දෙවියන් වහන්සේ ඉදිරියේ නේ දාන්නේ. යෝහන් 1:8 මොනවද කියන්නේ? අපි උන්වහන්සේට පාපෝච්චාරණය කරනවා අපේ පාපේ උන්වහන්සේට කියා දෙමුනම් උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනවා අපේ පාපයට සමාව දෙන්න. එතකොට මගේ පාපය කියන්නේ දැන් මම ඕන මගේ අන්ධකාරය මම කොහෙටද මේ දාන්නේ? දෙවියන් වහන්සේ ඉදිරියට දානවා කියන ආලෝකයට දාන්නේ. නේද? එතකොට මගේ මේ අන්ධකාරය ඇයි මට බැරි ආලෝකයට දාන්න? තාම රොප්පුව කේන්ති ඊර්ෂ්‍යාව ඇන්ග්‍රි කියලා කියන්නේ. දැක අපේ පාප කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටසෙක් අපි පව් කළේ නැතයි කියමු නම් වඩන්නේ බොරුකාරු. ඉතින් දාන්න එළියට. අනේ ස්වාමිනී මගේ මේ දේ තියෙන මං හංගගෙන ඉන්නේ. මම මේක දානවා දෙලියට. පුළුවන් කීදෙනෙකට පුළුවන් ඒක දාන්න. නැත්තම් බුවා නැත්තම් ඒ බුවා වෙන්නේ නැතුව දාන්න එළියට. ඔය බුවා එක ගලවලා දාන්න. එළියට දාන්න. ඉතින් මොනවාද මේ ටැක්ස් කලෙක්ටර් කරේ? අරයා වගේ නෙවෙයි. මම හොඳ ධර්මිෂ්ඨ කෙනෙක්. මේ පරිසවරයා කියන ටැක්ස් කලෙක්ටර් පෙන්නලා කියන්නේ. අපිත් එහෙමනේ ගොඩක් වෙලාලු. අරයා වගේ නෙවෙයි අපි. එතකොට ටැක්ස් කලෙක්ටර් කොහොමද කරේ? එයා ස්වර්ගයේ දේශ බැලුවේ. අරයා ස්වර්ගයේ දේශ බලන. මෙයා ස්වර්ගයේ දේශ බැලුවේ. එයා මොනවද කරේ? පපුවට ගහගත්තා. අනේ ස්වාමිනී මම පව්කාරී. එයාට රිපෙන්ට් වුණා. එයාට රිපෙන්ට් වුණා. ජේසුස් වහන්සේ අවසානයේ කාගේ පණිවිඩද ගියේ? ටැක්ස් කලෙක්ටර් පව්කාරයාගේ පණිවිඩ වුණා. යාඥාව ඇසුවා කියලා කියන්නේ. දැක්කද? අන්න ඒකේ කියන්නේ සහෝදරවෝ. අන්ධකාරයේ එයා එළියට දැම්මා. දෙවියන් වහන්සේ ඉදිරියට මම පව්කාරී ස්වාමීනි. එයා මොනවද කළේ? එයාගේ අන්ධකාරයේ එයා එළියට දැම්මා. ඔබ තුල අන්ධකාරය තියලා ජේසුස් වහන්සේ කිව්වේ මේ පොළවේ අධිපතියා පැමිණෙන්නේ නමුත් ඌට අයිති කිසිවක් මා තුල නැත. ඔබ කල්පනා කරලා බලන්න මට ඌට අයිති දේවල් මට තියෙනවද කියලා. ඒක ඔබට බාර. ඒක ඔබට බාරයි. පොඩ්ඩක් බලන්න හිතන්න පොඩ්ඩක්. දෙවියන් වහන්සේ මොන හරි ස්කෑනර් එකක් හැදුවා කියලා කියන්නේ ඒක ඉස්සරහට ආපු ගමන් සටස් ගාලා ඔක්කොම අර හැංගිච්ච ඒවා ටික වැටුනොත් කොහොම තියෙද නේ?
දැන් මෙතන දොර ගාව හයි කරලා එහෙම තිබ්බ එකක් තිබ්බා කියලා හිතන පොඩ්ඩක් එන ඒගොල්ලන්ගේ අපේ දේව සභාවේ දොරක් තියෙනවා දොර ගාව ස්කෑනර් එකක් හයි කරලා තියෙනවා එන එක්කෙනාගේ කෙලීම වැටෙන්න සෙට් එක වැටිච්ච ගමන් මොකද වෙන්නේ සභාවින් ජනොත් දකිනවා අම්මේ අර එන ගමන්ම පැනලා ෆොටෝ එක්කද ඔයගොල්ලන්ට තේරෙනවද එතකොට එහෙම ඔයගොල්ලන්ට තේරෙනවා නම් එහෙම ඔයගොල්ලන්ට ලැජ්ජාවක් ඇති වෙනවා නම් ඔබ දන්නේ නැද්ද උන්වහන්සේගේ ඇස් වහන්න පුළුවන් ද බැරිද කියලා? උන්වහන්සේ සියල්ල දකිනවා. උන්වහන්සේගේ දැස් අග්නි ජාලා ගින්න වගේ ගින්නට දාලා ගන්නේ ඔබව මතක තියාගන්න. ගින්නෙන් කිරන්නේ උන්වහන්සේ. ගින්නෙන් පරීක්ෂා කරන්නේ. ගිනිමෙන් නික්මනවා කියනවා. ගීතාලියේ Hallelujah. දැන් අපි එනවා parable of the workers in the vineyard. අර මිදිවත්තේ වැඩ කරන අයගේ උපමාව. මතෙව් 20 ඊට පස්සේ එතනත් පරිසිවරු මොනවාද ඔන්න බලන්න 9 වෙනි පදේ ඉඳන් අපි පොඩ්ඩක් කියමු. 9 වෙනි පදේ ඉඳන් ඒක කියනවා මේව. එවිට 11 වෙනි පැය පමණේදී කුලියට ගන්නා ලද අය ඇවිත් එක එක මස්ස බැගින් ලැබුවේ. මස්ස කියන්නේ ඩිනාරියස්. ඒ කියන්නේ ඩිනාරියස් එකක් දෙනවා උදේ පළවෙනි පැයේ වැඩට එන්න එළියට ගිර කට්ටියක් කරනවා. දෙවෙනි පැයට කවුද එන්නේ? ඒගොල්ලෝ කට්ටියක් ආවා. තුන්වෙනි පැය දැන් ඊශ්‍රායලයේ එහෙම තියෙනවා. පළවෙනි පැය දෙවෙනි පැය පළවෙනි පැය පටන් ගන්නේ 7න් උදේ. 2 3 9 ඊට පස්සේ එහෙමයි එන්නේ පැය. හරිද? 11 වෙනි පැය එනකොට හවස. දැන් ඒ වගේ පැයට ගිහින් කට්ටිය අරගෙන එනවා. හැමෝටම පරුන් දෙන ගාණ කීයද? මස්සයි. ඩිනාරි 1යි. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? පළවෙනියෝ ඇවිත් තමුන්ට වැඩියෙන් ලැබෙයි සිතුවෝය. නමුත් ඔහුද එක හා සමාන බැගින් ලැබුවේ. ගෙවන්න ගත්තේ කොහමද? ගෙවුවේ කොහමද? එක හා සමාන. අන්තිමට ආපු එකලංගෙන් ගෙවන්න ගත්තා. දැක්කද? විනිශ්චය එනකොටත් එහෙම තමයි ඔබට වෙන්නේ. මොකද දන්නවද? අන්තිමිය ප්‍රථමය වෙලා. ආමේන්. දැක්කද? අන්තිමිය ප්‍රථමය වෙලා. ගෙවනකොටත් එහෙම හම්බෙන්නේ. එතකොට අරගොල්ලෝ හිතනවා අරගොල්ලෝ දෙනවනේ අපි ඊට වැඩිය හම්බෙන්නේ. හම්බෙයි. පළමුවෙනි ඇවිත් තමුන්ට වැඩි ලැබෙයි සිතුවෝය. නමුත් ඔහුද එක මස්ස බැගින් ලැබුවෝය. ඔන්න කේස් එකපත් වුණා දැන්. හරිද? මොකද? ඒ ලැබුව කලා වූ ගෙදර ස්වාමීට විරුද්ධව කොඳුරමින් මොකද දන්නවද? පරිසිවරු කැමති නෑ ඒගොල්ලන්වයි පව්කාරයන්වයි ඊකුවල් කරනවට. ඒගොල්ලෝ කැමති ඉහළින් ඉන්න සභාවේ ඉහළින් ඉන්න අනිත් අය ගැන වඩන්නේ. මේක මගේ සීට් එක. ඔයා මෙතන ඉඳ ගන්න බෑ සභාවේ. තේරුණාද? හරි මඩ. තේරුණා? එහෙම පරිසිවරුත් හිටියා ඉස්සර. මේක මගේ සීට් එක. ඔය කාගෙන් අහලාද අද දේව වචන කියන්නේ මමයි කියවනේ මම කියවන්නේ දේව වචනේ. තේරුණාද? පරිසියා. අනිත් තුන් දේව වචනේ කියවුවත් එහෙම ගේම. පරිසියා. ඊට පස්සේ මොකද උනේ? මේ අන්තිමේ එක පැයක් පමණ වැඩ කළෝය. නමුත් ඔබ දවසේ බරත් අවුරස්නය දරුවෝය අපට ඔවුන් සමාන කළේ කිව්වේ. දැක්කද? ඔබ මොනවද කරන්නේ? අපිව සමාන කරා. ජේසුස් වහන්සේ මොනවද කරේ? ජේසුස් වහන්සේ පව්කාරයන්ව ගත්තා දෙවියන් වහන්සේ. ඒගොල්ලෝ හිතුවා මේ අපි විතරයි ස්වර්ගයට මුන් කොහමද යන්නේ? ඔයා මොනවද මුන් අපි සමාන කරන්නේ? පරිසි. අර පුතාටත් ඒක තමයි වෙලා තින්නේ. මේ පුතා ගැන කියන්න තමයි මෙතනට ආවේ. බැරි මං පුතා. ඊට පස්සේ පදයක් තියෙනවා බලන්න. ඒත් ඔවුන්ගේ එක්කෙනෙකුට උත්තර දෙමින් යාළුවා
මා නුඹලාට අයුක්තක් කරනවා නොවේ. නුඹ මා සමග මස්සකට පොරොන්දු වුණා නොවේද? නැක. ඊට පස්සේ නුඹ සම්තක දේ රැගෙන යන්න. නුඹට දුන් හැටියටම මේ අන්තිමයටත් දෙන්නට කැමැත්තෙමි. ඊට පස්සේ මා සම්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරු දැයි කීවේය. දාසේ මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝ යයි කීවේය. දැන් අපි පුතා ගාවට යන්න. 28 නේ આવුවේ. හොඳයි. මොන බලන්න. 5:28. හalleluya. එවිට ඔහු කිපි ගෙට ඇතුල් වෙන නොපැති වූයේ බැවින් ඔහුගේ පියා පිටතට ඇවිත් එළමෙන් ඔහුගෙන් ඉල්ලුවේය. 29. නමුත් ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවය කරමින් සිටිමි. කවදාකවත් ඔබගේ ආඥාවක් කඩ නොකළමි. බොරුනි කියන්නේ. කවදාකවත් ඔබේ ආඥාවක් කඩ කරේ නැහැලු. ආඥාවක් කඩ නොකරේ ක්‍රිස්තුස් වහන්සේ පමණයි. අපි ඔක්කොම ආඥා කඩ කරා. මෙතන යන ගමනොත් දැන් කඩ කරනවා. ලවානේ? කෙනෙක් කියන්නේ. අන්න ඒක කියන්නේ. ජේසුස් වහන්සේ විතරයි කඩ කරේ නැත්තේ. එයා බොරු කියන්නේ. ඊට පස්සේ මොකද කරේ? එසේ වී නමුත් මාගේ මිත්‍රයන් සමග ප්‍රීති වෙන්නට ඔබ එළු පැටුවෙක්වත් කිසි කලක මට නොදුන්නේ. බොරුනේ 3න් 2ක් දුන්නානේ. ඡන්දේ බලේ 3න් 2 ඒක නෙවෙයි මේක ඇවිල්ලා එයාගේ වත්කමෙන් 3න් 2ක් දුන්නා. පාර්ලිමේන්තුව නෙවෙයි. ඉතින් යාට ඒකක් දීලා එයාගේ ඒකවත් දුන්නේ නැහැ. බොරුනේ කියන්නේ. දෙක. තනිකර බොරු කියන්නේ. ඊට පස්සේ නමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමග නාස්ති කළා වූ මේ ඔබගේ පුත්‍රයා ආවෙලේ ඔහු නිසා තරකල බස්සා මැරුවේයි පියාට කීවේය. බලන්න. ඒ කියන්නේ ඔයා එයාට හොඳම දේ. එක. ඔයා අර පෞකාරයාට හොඳම දේ. ඉසියා. දැක්ක. මොකක්ද එයාගේ හදවතේ? ඊර්ෂ්‍යා. මෙන්න මේ කාරණා. කේන්තිය, anger, ඊර්ෂ්‍යාව. ඉංග්‍රීසියෙන් envy කියලා කියන මට දාන්න ඒක මොකද්ද කියන්නේ සිංහල තේරුම. jealous, envy, anger. ඔබ තුල ඒක ඇති වෙනවා නම් අන්තිම භයානකයි. මම භයානක තැන පෙන්නන්න. 1 සාමුවෙල් 18:6 වෙනි පදේ. ඒක අන්තිම භයානක. ඒක කියනවා මෙන්න බලන්න. තවද දාවීද් පිලිස්තියා මරා හැරි එන මාර්ගයේදී කාන්තාව සියලු ඉස්රායල් නුවරවලින් නික්ම ගායනා කරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හනන අන්තාල අත්තාලමුත් ඇතුව සාවුල් රජුරුවන්ගේ පෙරමකට ආවෝය. ඔන්න කාන්තාව සින්දු කී කෑගලා ආව පෙරමකට. එතනදී 7 කාන්තාවෝ නට එකිනෙකාට ගී කියමින් සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිද් දසදහස් ගණන්ද බැරියයි කීවේය. කවුද? සාවුල් 10 මැරුවේ. දාවිද් 1000ක් මැරුවා. කකා සින්දු කී නටලට එනවා. ඕක ඇහුණ කාටද? සාවුල්ට. බලන්න සාවුල්ට ඇතිවෙච්ච ප්‍රේමිය දැන් සාවුල් ඉතා දෙක මොන්න පටන් ගත්තා යා. ඒක තමයි කියන්නේ නේ. ඔබ ඒ කෝප වෙන්න ඔබට දැන් අපි දකිනවා එපේස 4:26 වෙනි පදයේ කියන be angry and do not sin.
ඒ කියන්නේ ඔබ කෝප වුණත් පවු නොකරන්න කියලා කියනවා නේ. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ. කෝප ජේසුස් වහන්සේත් කෝප වුණා. පවුන කලේ නෑ. හැබැයි මොහොතින් ඊට බහින කලින් යන්න ඕනේ නේ. ඒක යන්න ඕනේ නේ. ඒක මෙයාගේ තුල මොකද වෙලා තියන්නේ? මෙයා තියාගන්න. එයාගේ තුල තියාගත්තම එයාට වෙච්ච දේ පොඩ්ඩක් බලන්නකෝ. ඒ කීමට අප්‍රසන්නව කතාවකට ඔහු දාවිද්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණ පිළිදැමුව රජකම හැර තව ඔහුට ලැබෙන්නට තිබෙන්නේ කුමක්ද කිව්වේ? එයාගේ හදවතේ දැන් මොකදුනේ? ඊර්ෂ්‍යාව හටගත්තා. කෝපය ඊර්ෂ්‍යාවද. ඊට පස්සේ එදා පටන් සාවුල් දාවිද් දැස ඇස්හෙලා සිටියේ. ඇස්හෙලා කියලා කියන්නේ මේව කරනවා හෙලාකට එහෙම හෙලක් එක නෙවෙයි. මොකද්ද? බොස්ෆෝඩ් හිටිය දෙන්න අපිට කොයිද හරි මං ෂොට් එක දෙන්න. දැක්කද? එනේ ඊර්ෂ්‍යාවනේ දැන්. මෙයා මට පාර දෙන්න එන්නේ. මගේ පුටුව ගන්න එන්නේ මෙයා. රජකම ගන්න එන්නේ මෙයා. මූ විතර කරන්න හොඳ නැහැ. දැන් එයාගේ තුල දැන් ඒක පවතිනවා. ඔන්න පවතිනකොට ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. 10. තවද පසුවදා දෙවියන් වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශ වී. අන්න කොහෙද යන්නේ යකෙක් වෙහිලා? අනේ එහෙම වෙන්න බෑනේ ගුරු ක්‍රිස්තියානි. එතකොට මෙයා තෝරගත්තු රජ කෙනෙක්ද ඊශ්‍රායල්? මෙයා ප්‍රොෆෙත වාක්‍ය කී වෙලාසන ගියාද? කිව්වල බලන්න පොඩ්ඩක්. එක සාමුවෙල් පොත. මෙයා ප්‍රොෆෙත වාක්‍ය කිව්වද සුද්ධාත්මයන් වහන්සේ මැත් එක්ක කතා කරාද කියලා? යකෙක් වෙහිලා දැන්. පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ තුල නපුර තියනවා. ඔබ තුල ඊර්ෂ්‍යාව තියෙනවා. ඔබ තුල කෝපය තියෙනවා. අන්ධකාරය. අපි ගිය සතියේ කතා කරේ මේ අන්ධකාරය අයින් කරන්න ඕනේ. එළියට ගෙනල්ලා දාන්න. ඇතුළේ තියාගෙන ඉන්න. ස්වාමීන් වහන්සේගේ නපුරු ආත්මයක් සාවුල්ට ආවේශ වී ඔහුගේ ඇතුළේදී ධර්මවාද ඊළාවෙන් දෙඩුවේ. එයා ප්‍රොපොසි කියන ඇතුළේ. ගේ ඇතුළේ. ඉංග්‍රීසි ලියලාදී ප්‍රොපොසයිස් ඉන්සයිඩ් ද හවුස් කියලා. යක්කු ඇහිලා. අනේ මෙයා ප්‍රොපොසි කියනවා. ඔහු යක්ෂාත්මයක් ඉන්නේ. නේ අනේ එතකොට මේ ප්‍රොපොසි යකුන්ටත් කියන්න බලද ඔය කියන්නේ මම නෙමෙයි කියන්නේ බයිබලේ කියන්නේ අයියෝ දැන් ප්‍රොෆෙත වාක්‍ය කියන ප්‍රොෆෙතවරු හැමතැනම දැන් කඩවලවත් ගන්න පුළුවන් ප්‍රොෆෙතවරු විදිහට දැක්කද ඒගොල්ලෝ සබාව ගැන බලන්නේ ඒගොල්ලෝ බැටළුව ගැන බලන්නේ ඒගොල්ලෝ බලන්නේ තෙල් ගන්න මූගින් කොච්චර මට ගන්න පුළුවන් ඩොලර් දෙනවා ඩොලර් ඊට පස්සේ මොකද වෙන්නේ? මම බිත්තියටම වදින්නට දාවිද්ට අනිමීසිත අවු හෙල්ලේ විසිකලේ. දාවිද් ඉතින් දාවිද් දන්නේ නැහැ නේ මේකට යකෙක් වෙලා තියෙන්නේ. දාවිද් දන්නේ නැහැ. දාවිද් ලස්සන අර හාප් එකනේ ලස්සන මෙහෙම ගගහින්න ටැන් ගාලා ගහනවා. ඕක ගහනකොට තමයි යකා දුරුුනේ දැන්. වෙනසන යකා දුරුුනේ ඕක ගහනකොට. දැන් මේක ගහනකොට අර යකා ඇඟේ ඉන්න එක අයි කෝපෙන් ඉන්නේ ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ අරු ඇඟේ ඌ කියන කහපන් යන්නපන් ඔකරන් කහපන් ගැහුවනේ නම් මේ දාවිත් ඔය ඉදිරියෙන් දෙවරක් කරලා ගියේ දෙවියන් වහන්සේ 99 බේරන්නේ පොඩ හිතන්න දැක ඒ කියන්නේ ඔබ තුල කෝපය හටගෙන තියෙනවා ඔබ තුල ඊර්ෂ්‍යාව තියෙනවා ඔබ ඉඩ දෙන්නේ කාටද යක්ෂයාට දොරටු විවෘත කරලා දෙනවා. යකාට දොරටු විවෘත කර දීමක්. ඌ එනවා විතරක් නෙමෙයි මොනවද කරන්නේ? රජකම් කරනවා. ලූක් 15:17 වෙනි පදයට එන්න බලන්න. මේක මෙහෙම කියනවා බලන්න. ඒත් ඔහු සිහිය උපදවා අකීගුරු පුත්‍රයා ඒත් ඔහු සිහිය උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලිකාරයන් කවුද කුලිකාරයන්
තාත්තත් එක්ක වැඩ කරන කුලිකාරයෝ. ඒගොල්ලෝ මොනවද එන? කුලියට වැඩ කරන එකට වැටුපක් හම්බ වෙනවද? එක කුලියට වැඩ කරන අයට වැටුපක් හම්බ වෙනවා. ඒගොල්ලෝ වැඩ කරන්නේ වැටුපට. කුලිකාරයන් එපමණ දෙනෙකුට ඕනෑමට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. දාටේ වුණ බලන්න. පුතාගේ තීරණය බලන්න. මම නැගිට මගේ පියාණන් වහන්සේ ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධව ඔබ ඉදිරියේද පව් කළෙමි. 19 තවත් ඔබගේ පුත්‍රයායි කියනු ලබන්නට නොවටෙමි. ඔබගේ කුලිකාරයන්ගෙන් එක්කෙනෙකු වෙන්න මා තබාගත මැනවයි ඔහුට කියන්නේ මේ කීයයි. ආවේ කොහමද? කුලිකාරෙක් වගේ මාවත් තියාගන්න තාත්තේ. මටත් පැටුපත් දෙන්න මම ඒ ඉතිරි ඉන්නවා. උඹ මගේ කුලිකාරයා නෙවෙයි. උඹ මගේ සම අයිතිකරු. මගේ උරුමකාරයා. දරුවා කවුද? උරුමකාරයා. පරිසිවරු ඒගොල්ලෝ බැලුවේ ස්වර්ගයට යන්න වැඩවලින් බෑ. යේසුස් වහන්සේ ආවේ කරුණාව නිසායි යන්න පුළුවන්. ඒක එපිසෝඩ් 2 8-9 කියනවා. එපිසෝඩ් 2 8-9 ඔන්න බලන්න. මාක්නිසාද ඇදහිල්ල කර්ණ කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නාවේ. ඒ නුඹලාගෙන් නොබ දෙවියන් වහන්සේගේ දීමනාය. තාත්තා දෙන්නේ දීමනාව. පුතේ උඹ කුලිකාරෙක් නෙවෙයි. මට ඕනේ උඹ කුලිකාරෙක් කියලා. මං ගැන මට තියෙනවා දීමනාවක් උඹට දෙන්න. දීමනාවක් දෙන්න. 9 කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. 10 මාක්‍රිසාද අපි බණයි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටියමු. කර්මාන්තය දෙවියන් වහන්සේගේ මොකද්ද? කර්මාන්ත හැන්ඩිවර්ක්ස් කියලා කියනවා. ඔබ දෙවියන් වහන්සේ මවන ලද උන්වහන්සේගේ මහිමයට ගේන්න ඕන අය අපි වර්කර්ස්ලා නෙවෙයි. අපි වැටුපක් ලබන අය නෙවෙයි. උරුමකාරයෝ දරුවෝ. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කල් තියා සූදානම් කළසේක. ඔබව මාව කල් තියලා උන්වහන්සේ සූදානම් කර ඒ යහපත් දේ ඔබගෙන් වෙන්න උන්වහන්සේගේ රාජ්‍යය. ඔබ දන්නවද මේ නැති වෙච්ච කාසිය ඒක හම්බුනාම ස්වර්ගයේ ප්‍රීති වුණා කියලා කිව්වා. නැති වෙච්ච බැටළුව හම්බුනාම මොනවද උනේ? කරේ තියන් ආවා කියලා. නමුත් නැති වෙච්ච පුත්‍රයාව හොයන්න තාත්තා කවුරු හරි ඇරියද? නැති වෙච්ච පුතාව හොයන්න තාත්තා කවුරුවත් ඇරියේ නැහැ. මොකද දන්නවද? පුත්‍රයාව තාත්තා හැදුවේ තාත්තගේ ස්වරූපයට. පුත්‍රයාට තාත්තා දීලා තියෙනවා මොකද්ද? සිය කැමැත්ත. මම අඳුරට අඳුරු දේවල් එළියට දානවද නැත්ද? නැත්තම් ඒක තියාගෙන ඉන්නවද? මට සමා වෙන්න පුතේ, මට සමා වෙන්න දුවේ, මට සමා වෙන්න ඇන්ටි, මට සමා වෙන්න මල්ලි කියලා කියන්න තරම් හිත කුහකව ඉන්නවද? උඩින් ගියා වගේ. මේ මෙතන කටේ බිසි වගේ මං කියන දේ ඇහෙන්නේ නැහැ. උඩින් ගියා වගේ. උඩින් යනවා. අඳුරේ තියෙන දේ එළියට දාන්න. පුත්‍රයා අකීකුරු පුත්‍රයා ඇවිල්ලා මිනිස්සෙක්. එයාට දෙවියන් වහන්සේ දුන්නේ සිය කැමැත්ත. හැරිලා එන්න. Taman තීරණයක් ගන්න. ඔබට තීරණය ගන්න පුළුවන්. ඔබ අඳුරේ තියෙන දේවල් එළියට දානවද නැද්ද කියලා. ඔබ තමයි පණිවිඩය. අපි පසුතැවෙමු.
උන්වහන්සේ ඉදිරියේ ඔබට එළියට දාන්න පුළුවන්. ඔබ එළියට දැම්මොත් උන්වහන්සේ ඔබව ආශිර්වාද කරනවා.